Welcome to chemistry review number 3 රසායන විද්‍යාව පාඩම් අංග 3 අපි කතා කරගෙන හිටියේ මූලද්‍රව්‍ය වලින් පරමාණු වලින් අයනික බන්ධන හැදෙන හැටි. ඒක අපි තවදුරටත් කන්ටිනියු කරන්න කලින් මම හිතුවා ලුයිස් තියරි කියන එක වැදගත් වෙයි කියලා. ලුයිස් වාදය එහෙම නැත්නම් ලුයිස් සංකල්පය හරි ප්‍රයෝජනවත් අයනික බන්ධන සහ සංයෝජ බන්ධන ගැන දැන ගැනීමට. ලුයිස් වාදය මොකද්ද කියන්නේ? ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. අංක 1 electrons in the outermost shell involves in bonding. කියන්නේ පරමාණුක අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි බන්ධන සෑදීම සඳහා යොමු වෙන්නේ. අංක 2 electrons are transferred to make ionic bonds. අයනික බන්ධන සෑදීමේදී ඉලෙක්ට්‍රෝන එක තැනක ඉඳලා තව තැනකට යනවා. එක පරමාණුවකින් තව පරමාණුවකට යනවා. අංක 3 electrons are shared to make covalent bonds. සහසංයෝජ බන්ධන සෑදීමේදී ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවා. නැත්නම් ෂෙයා කරගන්නවා. අංක 4 electrons are transferred or shared in order to achieve stable noble gas configuration, usually 8 electrons or an octet. ඉලෙක්ට්‍රෝන වෙන තැනකින් තව තැනකට යනවා. නැත්නම් ෂෙයා කරගෙන ඉන්නේ ස්ථායී නිෂ්ක්‍රීය වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගැනීම වෙනුවෙන්. ඒ සහසංයෝජ අයනික හරි බන්ධන හදනකොට ඒ පරමාණු අපි කිව්ව නිෂ්ක්‍රීය වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්නවා. දැන් අපි කියන්නේ මගේ රෆ් පීරියොඩික් ටේබල් එකේ රෆ් ආවර්තනයේ මේ අන්තිම ඛණ්ඩයේ තියෙන්නේ නිෂ්ක්‍රීය වායු. ඒ වායය අවසාන කවචයේ සම්පූර්ණයෙන් පිරීලා. ඉතින් අනිත් පරමාණුත් අයනික බන්ධන සහ සංයෝජ බන්ධන හදනකොට උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ අවසාන කවචයත් සම්පූර්ණ කරගන්න මේ අය වගේ. එතකොට ලුයිස් කියන විද්‍යාඥයා ක්‍රමයක් අඳුන්වලා දුන්නා පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන කොහොමද දාන්නේ කියලා. අපි උදාහරණයක් වශයෙන් සිලිකන් ගත්තොත් සිලිකන් වල ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? පළවෙනි කවචයේ මේ 14 කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව නැත්නම් ප්‍රෝටෝන ඇටොමික් නම්බර්. ඒ වගේම එමන ඉලෙක්ට්‍රෝනත් 14ක් තියෙනවා ඒ පරමාණුවේ. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි, ඊගාගේ 8යි, ඊගාගේ 4යි. එතකොට 14යි. මේ 14 කොහොමද පරමාණුවේ සිම්බල් එක වටේ ලියන්නේ කියලා බැලුවොත් සිලිකන් අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 අපි ලියන්නේ මෙහෙම. 1යි 2යි 3යි 4යි. ළඟ ලියන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන වල ඍණ ආරෝපණය නිසා ඒගොල්ලෝ ඍණ විකර්ෂණ වෙන නිසා පුළුවන් තරම් ඈතින් ඉන්න බලන්නේ. ඉතින් මේ පොතක ලියනකොට ලියන්නේ මේ විදිහට. ක්ලෝරින් ගත්තොත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. ඒ 7 ලියන්නේ මෙහෙම. අපි මුලින්ම උඩින් පටන් ගන්නවා අර විදිහටම 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ අපි ආයේ 5 මෙතන දාන 5 6 7 කියලා. ඒ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන දෙකක් පෙර වෙනවා. එකට එක යුගලයක් වශයෙන් පත් වෙනවා. සෝඩියම් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි එහෙම අපිට ඒකට දාන්නේ 1යි. දැන් අපි අයනික බන්ධන වල ඉලෙක්ට්‍රෝන එක තැනකින් තව තැනකට යන විදිය මේ විදිහට අපිට කෙටියෙන් පෙන්වන්න පුළුවන් ලුයිස් සිම්බල්ස් පාවිච්චි කරලා. දැන් ක්ලෝරින් වල මෙතන 1යි 2යි 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 මෙතන 1යි. මම මෙතන හිස්තනක් තිබ්බා මෙතන නැතුව මොකද මට මේ පහසුවෙන් පෙන්වන්න පුළුවන් සෝඩියම් වලින් එන ඉලෙක්ට්‍රෝනය එතනට එනවා. ඒතකොට අපි මීලං කලින් පාඩමේ කිව්වා වගේ සෝඩියම් ඉලෙක්ට්‍රෝනයක් නැති කරගත්ත හින්දා සෝඩියම් ධන වෙනවා. මේ තියෙන්නේ සෝඩියම් වලින් ආපු ඉලෙක්ට්‍රෝනය. වෙනස පෙන්වන්න අපි ඒක ඇඳ ක්‍රොස් එකක් වගේ ඒ ඉලෙක්ට්‍රෝනය. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්ත නිසා ක්ලෝරින් තරණ ආරෝපණයක් වෙනවා. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් ෆෝමියුලා යුනිට් එකක්. අපිට ඒකට අණුවක් කියන්න බෑ. මේගොල්ලෝ එකට දෙන්නේ එකට පාඩුවේ ඉන්නව නෙමෙයි. අපි කලින් පාඩමේ කිව්වා වගේ සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන
බිලියන ගාණක් එකට පැක් කරලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් මේ සලුණු වල. ඔය සොලිඩ් අවස්ථාවේ එහෙම නැත්නම් ඝන අවස්ථාවේ තියෙනකොට. අපි බලමු බේරියම් ඔක්සයිඩ් කොහොමද ලියන්නේ කියලා. බේරියම් තියෙන්නේ කාණ්ඩ දෙකේ. දෙවෙනි කාණ්ඩේ. ඒ නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. ඔක්සිජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. 1 2 3 4 මම මෙතන 5 6 දැම්මා. මොකද මට බේරියම් වලින් එන ඉලෙක්ට්‍රෝන 2 දාන හිස්තැනක් තියෙන ඕනේ නේද මම මෙතනට දැම්ම එක ඉලෙක්ට්‍රෝනය මෙතනට දැම්ම එක ඉලෙක්ට්‍රෝනය. දැන් බේරියම් ඉලෙක්ට්‍රෝන 2ක් නැති කරගත්ත නිසා බේරියම් 2+ වෙනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 2ක් ලබා ගත්ත නිසා මෙතනට 1යි මෙතනට 1යි බේරියම් ඔක්සයිඩ් අයනය බවටපත් වෙනවා 2-. ධන 2 සහ ඍණ 2 සමස්තයක් වශයෙන් ගත්තම බිඳුව වෙනවා. ඒ නිසා අපිට මේකේ කිමිකල් ෆෝමියුලා එක විදිහට ලියන්න පුළුවන් ආරෝපණ නැතුව BaO කියලා. බේරියම් ඔක්සයිඩ්. බලමු මැග්නීසියම් ක්ලෝරයිඩ් ඒ විදිහටම. මැග්නීසියම් තියෙන්නේ දෙවෙනි කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. ක්ලෝරීන් පරමාණු වල ඉලෙක්ට්‍රෝන 7 ගානේ තියෙනවා. නමුත් ක්ලෝරීන්ට ගන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ නිසා මේ වැඩේට අපිට ක්ලෝරින් පරමාණු 2ක් ඕන වෙනවා. එතන මැග්නීසියම් 2+ වෙනවා. එකිනෙක ක්ලෝරින් පරමාණු ක්ලෝරයිඩ් අයන බවට පත් වෙනවා. ක්ලෝරයිඩ් අයන 2ක් තියෙනවා. එතකොට අපිට ආයෙත් අයන වල ආරෝපණ නැතුව අපිට ලියන්න පුළුවන් MgCl2 කියලා. ඇලුමිනියම් ඔක්සයිඩ් බලමු කොහොමද කියලා. ඇලුමිනියම් ඔක්සයිඩ් ඇලුමිනියම් තියෙන්නේ කාණ්ඩාංක 3 හින්දා 3 වෙනි කාණ්ඩේ හින්දා ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා අවසාන කවචයේ. ඔක්සිජන් වල 6යි. නමුත් ඔක්සිජන් වලට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2ක් විතරයි කාගෙන් හරි ඔක්සයිඩ් බවට පත් වෙන්න. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙන්න. ඉතින් එහෙනම් මේ දෙක ගන්නවා. අපිට තව ඔක්සිජන් එකක් ඕන මේක ගන්න. ඒක බැලන්ස් වෙනවා තව ඇලුමිනියම් පරමාණුවක් ඕන. ඔක්සිජන් පරමාණු 3ක් ඕන. හරියට බැලන්ස් කරන්න. එතකොට අපිට හම්බ වෙනවා ඇලුමිනියම් අයන 2කුයි ඔක්සයිඩ් අයන 3කුයි. ආරෝපණ නැතුව අපිට ආයෙත් ලියන්න පුළුවන් Al2O3 කියලා. අපි කොහොමද දන්නේ හරියටම ඇලුමිනියම් ඔක්සයිඩ් හැදෙනකොට ඇලුමිනියම් පරමාණු 2කුයි ඔක්සිජන් පරමාණු 3කුයි ඕන කියලා. ඒකට තියෙනවා ක්‍රිස් ක්‍රොස් මෙතඩ් කියලා එකක්. අපි දන්නවා ඇලුමිනියම් 3 වෙනි කාණ්ඩයේ තියෙන ඉඳ ඇලුමිනියම් හදන්නේ 3+ ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරාම. ඔක්සිජන් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් නිසා ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 2ක් ලබාගෙන 2- වෙනවා. එතකොට අපි කරන්නේ මේ ක්‍රිස් ක්‍රොස් රූල් එකේදී අපි මේ ඇලුමිනියම් කියන එක මෙහෙම Al කියලා ලියනවා ආරෝපණ නැතුව ඔක්සයිඩ් එකත් ආරෝපණ නැතුව O කියලා ලියනවා. ඊට පස්සේ අපි මේ 3 කියන එක මෙතන යටින් ලියනවා. මේ 2 කියන එක මෙතන යටින් ලියනවා. එතකොට අපේ කිමිකල් ෆෝමියුලා එක එම දාන රසායනික ෆෝමියුලා එක Al2O3. ඒ විදිහට අපිට ඕනම අයනික සංයෝගයක කිමිකල් ෆෝමියුලා එක හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු සහසංයුජ සංයෝග හැදෙන හැටි. covalent compound bond කියන්නේ සහසංයුජ බන්ධන. Share electrons to achieve noble gas configurations separately. කියන්නේ මේ පරමාණු දෙක නිෂ්ක්‍රීය වායු විදිහට පෙන්වන්න උත්සාහ කරනවා ඉලෙක්ට්‍රෝන ෂෙයා කරගෙන. මේ ඉලෙක්ට්‍රෝන දෙක මැදින් තියාගන්නවා. එතකොට අපි එක පැත්තකින් බැලුවොත් එක H පරමාණුවක් මේ පරමාණුවට ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා වගේ පේනවා. අනිත් පැත්තෙන් බැලුවොත් ඒ පරමාණුවට ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා වගේ පේනවා. එහෙම කරගෙන තමයි අවුල තියාගන්නේ. ඒ අවුල තියාගන්න ඉලෙක්ට්‍රෝන 2 පෙන්වන්න අපි ඉරි කැලලකින් පෙන්වන්න පුළුවන් ඒ සහසංයුජ බන්ධනය. හැම සහසංයුජ බන්ධනයක්ම මේ හැම ඉරි කැලලක්ම පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන 2ක්. ඊළඟට අපි බලුවොත් ක්ලෝරින් කියන
සංයෝගය Cl2 කොහොමද හැදෙන්නේ කියලා. අපි දැක්ක ක්ලෝරින් වල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7යි. එතකොට මම මේ තැන් දෙක හිස්ව තිබ්බා. එක ඉලෙක්ට්‍රෝන බැගින් ඒ දෙක එකතු වෙලා ඒ දෙක මැද්දෙන් තියාගෙන ක්ලෝරින් කියන සංයෝගය හැදෙනවා. දැන් අපි එක ක්ලෝරින් පණුවක් වැහුවොත් අනිත් එක්කනට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා වගේ පේනවා. මේක වැහුවොත් ඒත් ඒකමයි 8ක් තියෙනවා. ඒ කියන්නේ ඒක නිෂ්ක්‍රීය වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්නවා වෙන වෙනම. අපිට නැවත වරක් මේ ඉලෙක්ට්‍රෝන දෙක වෙනකොට ඉරි කැල්ලක් ලියන්න පුළුවන්. මේ තමයි Cl2 ක්ලෝරින්. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හැදෙන හැටි බලමු. H පරමාණුවක් සහ ක්ලෝරින් පරමාණුවක් එකතු වෙලා H වල ඉලෙක්ට්‍රෝන දෙක ඉලෙක්ට්‍රෝනයයි ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන අර විදිහටම HCl කියන සංයෝගය හැදෙනවා. ජල අණුවක් හැදෙන්නේ. අපි දන්න ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6යි 1 2 3 4 5 6 කිසිම විශේෂත්වයක් නැහැ. මම මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන දෙක තනියම ලිව්වා. මොකද H පරමාණු දෙකක් ඇවිල්ලා සම්බන්ධ වෙන හින්දා. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට ලියන්න පුළුවන් ජල අණුව හැටි මේ විදිහට. අන්තිම උදාහරණ දෙක අපේ සුළඟේ තියෙන නයිට්‍රජන් වායුව N2 හැදෙන්න කොහොමද කියලා. හරියට ලියුවොත් N2 නයිට්‍රජන් පරමාණුවේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි. 1 2 3 4 5. දැන් මේ විදිය පරමාණු දෙකකට එකතු වෙලා හදන්න උත්සාහ කරන්න පුළුවන් මේ විදිය සංයෝගයක්. නමුත් ඒක වැරදි. ඉන්කරෙක්ට්. ඇයි ඒ? අපි එක නයිට්‍රජන් පරමාණුක වැහුවොත් ඉලෙක්ට්‍රෝන ටික ගණන් කරාම බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකත් එක්ක 1 2 3 4 5 6 කියන්නේ තාම ඉලෙක්ට්‍රෝන 8ක් වෙලා නැහැ. ඒ කියන්නේ යම් අස්ථාවිතාවයක් තාම තියෙනවා. ඒ නිසා මොකද ඇත්තටම වෙන්නේ? ඒ ස්ථාවිතාව වෙන තුරු ඉලෙක්ට්‍රෝන දෙක බැගින් හවුලේ තියාගැනීමට පෙළඹෙනවා. මෙයත් වෙනවා මෙතන මෙයත් වෙනවා. මෙයත් වෙනවා මෙයත් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල 3ක් එන්න ඕන මැද්දට. ඒ අවශ්‍යතාවය පිරෙන්න. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල 3ක් ආවම අපිට පේන්නේ මේ විදිහට. දැන් ගණන් කරලා බලමු. 1 2 3 4 5 6 8. සෝ නයිට්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන 8 ආවා. ඒ වගේම තමයි නිපැත්තෙන් බැලුවා. මේක තමයි හරි ව්‍යුහය නයිට්‍රජන් අණුවේ. අන්තිමට බැලුවොත් ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන අවසාන කවචේ. ඒකත් එක ඉලෙක්ට්‍රෝන බැගින් හවුලේ තියාගත්තට අර නිෂ්ක්‍රීය වායු වින්‍යාසය එන්නේ. එහෙමනම් කරන්න ඕනේ මොකද්ද? තවත් ඉලෙක්ට්‍රෝන යුගලක් මැද්දට එන්න ඕන. එතකොට මේ තත්ත්වයටපත් වෙනවා. දැන් ඔබට මේ දක්වා පැහැදිලිතාවය මදි නම් ඔබ කල යුත්තේ මුලින් ඉඳලා ආපහු බලන එක. ඒ වගේම කොළ කැලලක් අරගෙන ඔබම මේවා ලියලා බලන්න ඕන. නිකන් බැලුවට බොහෝට තේරෙන්නේ නැහැ. හැබැයි මේ ඔක්සිජන් වල තව අවසානයේ තියෙන පොඩි විස්තරයක් කියන්න. දැන් අපි හිතනවා මේක හරි කියලා. ඉලෙක්ට්‍රෝන ගණන් කරාම කීයද එන්නේ? බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක 1 2 3 4 5 6 8. ඒ කන්ඩිෂන් එක නම් හරි. නමුත් පරීක්ෂණාත්මක වැඩි විස්තර වලදී පේනවා මේ ව්‍යුහය නෙමෙයි අවසාන ව්‍යුහය කියලා. ඒක තව පොඩි වෙනසක් කරනවා. ඒකට තව දුරටත් ඒ පිළිබඳ හැදෑරිය යුතුයි. ඊළඟ අනාගතයේ තියෙන පාඩම් වලදී අපි සමහරට දකි මේකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. දැන් අපි ආයේ නයිට්‍රජන් වලට ගියොත් නයිට්‍රජන් වල මේ විදිහේ ව්‍යුහයක් එනවා කියලා අපිට දැනගන්න යම් කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් නයිට්‍රජන් වල අපි ගොන අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5යි කියලා. අපි ඉස්සර ඒ ලෙවල් පන්ති වල ඉන්නකොට අපි යන්නේ ඒ විදිහයි. අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5 ඉඳලා අපි 8 වෙනකම් ගණන් කරාම කීයක් දෙන්නේ? 5 6 7 8 3යි. ඒ නිසා අපි කරන්නේ නයිට්‍රජන් වල
පරමාණුවේ මෙහෙම ඇඳලා අර ඉලෙක්ට්‍රෝන 3 මැද්දට දාන මේ විදිහට ෂෙයා කරනවා. 3යි 4යි 5යි 5 දෙකක් ඉතුරු වෙනවා. අනිත් පරමාණු වලට ඒකම කරනවා. 1 2 3 4 5. දැන් ඔබට පේනවා ඇති පහසුවෙන්ම නයිට්‍රියන්ස් ඇටම් පරමාණු දෙක අතර තියෙන බන්ධන 3ක් කියලා. බන්ධනයට සහභාගී නොවෙච්ච දෙන්නෙක් ඉන්නවා. මේ විදිහට ඇඳගත්තම අපිට පහසුවෙන්ම ඒ අවශ්‍ය තැනට එන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබ බැලුවට. ඊළඟ පාඩම වලදී අයිසෝටෝප්ස් එමෙතන සමස්ථානික මෙතෙක් අපි කතා නොකරපු නියුට්‍රෝන ඒ වගේම රසායනික ප්‍රතික්‍රියාවලදී වෙන ගණනය කිරීම මවුල පිළිබඳව මෝල් කන්සෙප්ට් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you for watching.